සුබ දවසක් වෙනකොට ඔන්න මම අද ආවේ කොළවසර 6 වෙනි පාඩම ද්විපද ප්‍රකාශනය. එතකොට ද්විපද ප්‍රකාශනය මුලින්ම තියෙන්නේ 10 වසරේ කලින් දනෝ ටිකක් පාවිච්චි කරන්න කොහොමද කියලා බලන්න. තියෙන්නේ මුලින්ම ද්විපද ප්‍රකාශනයේ වර්ගායතය ප්‍රසන්න කරන හැටි මම කියලා දෙන්නම්. හරිද? හරි. මෙන්න මේ වගේ වර්ගායත ප්‍රකාශන තියෙනවා බලන්න. x ධන y කියන එකේ වර්ගය. ද්විපද ප්‍රකාශන කියන්නේ පද දෙකයි වර්ගායතය කියන්නේ දෙවන බලය. මෙතෙන් දෙවන බලය 6. මෙහෙම ප්‍රසන්න කරන්නේ කොහොමද? පළවෙනි පදේ වර්ගය නෝනේ x වර්ග ධන මේ පද දෙකේ ගුණ දෙන්නෝනේ xy. ඒක දෙගුණ. ඒ කියන්නේ මෙන්න දෙවරක් x y. හරිද? හරි. එතකොට තව එකක් එනවා. තුන්වෙනි පදේ විදිහට මෙන්න මේ දෙවෙනි පදේ දිනවල නේද? අන්න ඒකේ වර්ගනේ. එතකොට මොකක්ද වෙන්නේ? මෙන්න මෙහෙම තමයි එන්නේ නේ. එතකොට උත්තරේ එනවා x වර්ග ධන 2xy ධන y වර්ග. එතකොට ද්විපද ප්‍රකාශන වර්ගායතයේ මේ පොදු ලක්ෂණයක් තියෙනවා. ඒකට පද තුනක් තියෙනවා. හරි නේද? හරි. තව එකක් බලමු අපි. අන්න මේක ගත්තා මෙන්න මෙතන ද්විපද ප්‍රකාශන එකතු කරන්න දෙන්න. දැන් බලමු ද්විපද ප්‍රකාශන අඩු කරන්න දෙන එක වර්ගායතය. x වල y ගේ වර්ගය කියලා මම ගන්නවා. එතකොට අපිට මේක අපි කලින් ගෙන ගත්තේ එකතු කිරීමක් තියෙන එක. එතකොට මේකත් එකතු කිරීමකට ලියා ගන්න. කොහොමද ලියා ගන්නේ? මෙන්න මෙහෙම x ඍණ එකට ධන දානවා. එතකොට මේ ඍණ එක y අතර ගන්න එක වෙනම පදයක් විදිහට ලියා ගන්නවා. අර මේකේ වර්ගය තමයි ගන්න. හරිද? හරි. දැන් ඒකත් වර්ගය ගමු. එතකොට පළවෙනි පදේ වර්ගනේ x වර්ග ධන දෙවරක් ඒ පද දෙකේ ගුණිතනේ. ඒ කියන්නේ x වරක් ඍණ y නේ. ධන මේ දෙවෙනි පදේ වර්ග දෙවෙනි පදේ ඍණ y නේ. ඍණ y ගේ වර්ගය. හරිද? හරි. එතකොට මේකේ ඉන්න x වර්ග. එතකොට දෙවරක් x 2x ඍණ y එක්ක වැඩි වෙච්චා ඍණ 2xy වෙනවා නේ. ඍණ 2xy මේ ඍණ y වර්ග කරාම මොකද? ධන y වෙනවනේ. හරි. එතකොට y වර්ගනේ. එතකොට මේක නේද උත්තරය. හරි. දැන් අපි මෙතන ගත්තේ නොදන්නා පද දෙක එකතු කරන්න. දැන් අපි බලමු නොදන්නා පද දෙකේ සංඛ්‍යාව තියෙන එක. මෙන්න මේ වගේ එකක්. x ධන 3 වර්ග ප්‍රකාශනය කරනවා නේ. එතකොට මොකද කරන්නේ මේකේ? ඒකේ පළවෙනි පදේ වර්ගනේ. පළවෙනි පදේ මොකද x වර්ග. ආය දෙවරක් ඒ පද දෙකේ ගුණිතනේ. ඒ කියන්නේ දෙවරක් x වරක් 3නේ. දෙවරක් x වරක් 3 ධන දෙවෙනි පදේ වර්ගනේ. එතකොට දෙවෙනි පදේ තියෙන 3 නේ. එතන 3 වර්ගනේ. හරි. දැන් මේක විසඳනවාම උත්තර දෙන්න ඕන අන්තිම තේරෙනවද? දෙවරක් x වරක් 3. ඒ කියන්නේ 6x නේ. 6x ධන 3 වර්ගය කියන්නේ 9 නේ. එතකොට මේකේ පද තුනක් වෙනවා. එතකොට මේකේ x ඇතුළත් පද දෙකයි ඇවිල්ලා තියෙන්නේ. නියත පදයක් තියෙනවා. මේ වගේම තිබ්බේ නොදන්න පද නේ උනේ. හරි. දැන් අපි බලමු ඊළඟට නොදන්න පදයේ සංඛ්‍යාවේ අඩු කරන්න දෙන්න. y ඍණ 4 කියලා ගන්නවා. y ඍණ 4 වර්ගය කියලා දෙලා තියෙනවා. එතකොට මේකත් අපි අර කලින් සංඛ්‍යා දෙක එකතු වර්ග කරන විදිහට ගන්න මෙන්න මෙතන. එතකොට මේක සංඛ්‍යා දෙකක් එකතුවක් විදිහට ලියගන්න. ඒ කියන්නේ y ධන ඍණ 4 නේ. මේක සම්පූර්ණ වර්ගය ගන්න. අර අඩු කරන දේ එකක් අපි කරන්නේ. මෙතන ධන දාගෙන දෙවෙනි පදේ තියෙන අන්න ඒකට ඍණ ගන්න එක තමයි මෙතන කරලා තියෙන්නේ. හරි. මේක ප්‍රසන්න කරගන්න ඕනේ පළවෙනි පද වර්ග. මොකද්ද? y වර්ගනේ. ඊට පස්සේ පද දෙකේ ගුණිතය. ඒතොර එන්නේ දෙවරක් y වරක් ඍණ 4 නේ. ධන ඍණ 4 වර්ගනේ. හරි. දැන් මේක විසඳමු. ඒතොර එන්නේ y වර්ග ඍණ 8ක් y ධන 16 නේ. ඕනම ඍණ සංඛ්‍යාව වර්ගේ ධන වෙනවා. එක අවලක් නැහැ. ඕනම ඍණ සංඛ්‍යාව තුන්වෙනි බාය වගේ තිබ්බා. ඒත් එන්නේ ඍණ සංඛ්‍යාව. හරිද? හරි. දැන් අපි බලමු
තව උදාහරණ ටික. ඊට පස්සේ මම කියලා දෙනවා නොදන්න පදයක සංඛ්‍යාවේ ගුණ වෙලා තියෙනවා. ඒ පදේ තව සංඛ්‍යාවක් එකතු කරන්න දෙන්න. මෙන්න මේ වගේ හිතන්න. මෙන්න මේ වගේ තියෙනවා. 3යි දාන්න 2 වර්ග ප්‍රසාරණය කරන්න කියලා. එතකොට මොකද ගන්න අපි ඒකෙත් පළවෙනි පදේ දෙවෙනි පදේ කියලා අපි ගන්න වෙන්නේ අපිට. එතකොට පළවෙනි පදේ මොකද්ද? 3යි වගේ. එතකොට දෙවෙනි පදේ 2 නේද? එතකොට කොහොමද ගන්න? පළවෙනි පදේ වර්ගනේ. එහෙනම් 3යි කියන එකේ වර්ගය. එතකොට අපි මෙන්න මේක ලියාගෙන y උඩින් වර්ග දෙමුත් ගන්න. අපි මේ සම්පූර්ණ එක නෙමෙයි වර්ග දානවා. හරිද? දාන දෙවරක් ඒ පද දෙකේ ගුණ දෙක කියන්නේ 3යි වරක් 2නේ. ඊට පස්සේ දෙවෙනි පදේ වර්ග දෙවෙනි පදේ කියන්නේ 2නේ. දෙකේ වර්ග කියන්නේ 7යි. නොයේ දෙකේ වර්ග කියලා ලියන්න. ඊට පස්සේ ඊළඟ පේජේ තමයි හොඳට සුළු කරලා උත්තර ලියන්න. එතකොට 3යි වර්ග කරන්නේ මොකද්ද? 3යි දෙවරක් වැඩි වෙලා තියෙන්නේ. එතකොට 9යි වර්ගනේ. දාන්න 6යි 6යි නේද? නෑ නේද? 12යි නේද? මොකද මේකයි ගුණ වෙච්චම 6යි එකයි දෙකෙන් ගුණ කරන්න බෑ. එතකොට 12යි දාන්න 4නේ. එතකොට මේ වගේ ප්‍රශ්න තව ටිකක් සංකීර්ණ වුණා වගේ දැනනවනේ. එතකොට පළවෙනියට වෙන වර්ග කර පදේ සංඛ්‍යාවේ වර්ගිකව තියෙනවා. හරි. දැන් අපි ඊළඟට බලමු මේකේ අඩු කිරීමක් වගේ තිබ්බොත් මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙම 3යි a ඍණ 2 කියලා ගන්නවා. 3යි a ඍණ 2 වර්ග කරන්න කියලා දෙනවා. එතකොට අපි කරන්නේ මේක ලියා ගන්න ඕනේ ධර්ම කිව්වෙද? කොහොමද ලියාගන්නේ? 3ක් ධන ඍණ 2 කියලා ලියා ගන්න ඕනේ. මේක තමයි අපි වර්ග කරන්නේ. හරි. तो बहुत पलट पाते वाले तो ने एक के वाले तो මේකේ තරග ගත්තේ වරහන් කරනකොට ගොඩක්ම හොඳ ධන දෙවරක් සංඛ්‍යා දෙකේ පද දෙකේ ගුණ තියෙන දෙක ධන ඍණ දෙකේ වර්ගය. හරි. එතකොට මේක විසඳන්න බලන්න කොහොමද එන්නේ? තුනක්ගේ මෙතන අපි කලින් ගත්තා 9 ඒ වර්ග දෙවරක් තුනකේද 6යි 6යි ඍණ දෙක වැඩි වෙච්ච ඍණ 12යි නේ. ඍණ දෙකේ වර්ගය ධන 4යි නේ. හරි. එතකොට මෙතන ඍණක් ආවොත් මෙන්න මේ දෙවෙනි පදයෙන් මොලේ ඍණක් ඇවිල්ලා තියෙනවා නේ. ධන එතකොට ධන මෙන්න දෙවෙනි පදයෙන් මොලේ ධන ඇවිල්ලා තියෙනවා. එහෙම හිතලා හදන්නත් පුළුවන්. නැත්නම් මේ අපලං ක්‍රියාවකට හදද්දී අවුලන්නේ. මොකද දෙකම වෙන්නේ එකම උත්තරේ. හරිද? අපි දැන් නොදන්න පදයක සංඛ්‍යාව ඉවර වෙලා තියෙන්නේ කොයි? තව නොදන්න පදයක සංඛ්‍යාව ඉවර වෙලා තියෙන පද දෙක එකතුවක් වර්ගයක් ප්‍රකාශ කරන දේවල් මේ කියන්නේ මෙහෙම එකක්. 2x ධන 3y කියලා ගන්නවා. 2x ධන 3y වර්ගය. හරිද? එතකොට මොකද්ද පළවෙනි පදේ වර්ගය? පළවෙනි පදේ මොකද්ද? 2x නේ. 2x ගේ වර්ගය ධන දෙවරක් පද දෙකේ ගුණය නේ. දෙවරක් පද දෙකේ ගුණය. ඒ කියන්නේ දෙවරක් 3x වරක් 3x 2x වරක් 3y තුන්වෙනි පදේ දුර මොකද? දෙවෙනි පදේ වර්ගය කරලා නේ. කියන්නේ 3y ගේ වර්ගය නේ. හරි. දැන් මේක වර්ග සුළු කරනකොට 2x ගේ වර්ගය කියන්නේ 4x වර්ග ධන දෙවරක් 2x වරක් 3y. ඒ කියන්නේ දෙවරක් 2 4යි 4 වරක් 12යි 12xy ධන 9යි y වර්ගනේ. මේක තමයි අන්තිම උත්තරය. එතකොට මේ වගේ එකක් තව xy කියන නොදන්න පද කොහේ එකතුවක් කියන තව ටිකක් සංකීර්ණ වෙලා වගේ පේනවා. ඊට පස්සේ අඩු කිරීම බලමු අපි. 3x ඊට 2යි ගන්නවා. तो මේක තමයි කිව්ව විදිහට එකතුවක් විදිහට ලියා ගන්න. මොකද අඩු කිරීම කියන එකට අපිට මේ කරන විදිහ කියලා දීලා නැහැ. ඒකින්ද 3x ධන ඊට 2y ඒකේ වර්ගය. එතකොට පළවෙනි පදේ වර්ගය මොකද පළවෙනි පදේ වර්ගය 3x ගේ වර්ගය. ධන දෙවරක්
3x වරක් ඍණ 2y නේ. ධන ඍණ 2y කියන එකේ වර්ගයනේ. ඔයාලට හිතේ හිතන්න හදන්න පුළුවන්. මේ කීවර ලියන එක තමයි ගොඩක් වැදගත්. හරිද? ඊට පස්සේ 9x වර්ග ධන 6යි ඍණ 12xයි ධන 4යි y වර්ග. දැන් මේ තමයි අපිට මුලින්ම මේ පාඩමේ කලින් දේවල් මතක් කරගන්න තියෙන්නේ. එතකොට මේ පාඩමේ තියෙන ඊළඟ කොටස ඉන්නේ. එතකොට ඊළඟ කොටස තියෙන්නේ ඊට කලින් තව ටිකක් උදාහරණ බලමු මේකට. මොකද තව ඉතින් උදාහරණ ටිකක් හේතුම් නම් උදාහරණ. එන්න මේ වගේ එකක් කියවලා ඔය කියන්නේ. මේ නොදන්න පදන සංඛ්‍යාවක් හොයන්න තියෙනවා. මෙන්න මේ වගේ එකක් කියනවා දෙපද ප්‍රකාශනයක වර්ගායතයේ ලෙසක් ලිවීමෙන් පහත අගයන් වල පහත අගයන් සොයන. දෙපද ප්‍රකාශනයක වර්ගායතයක් ලෙස ලිවීමෙන් අගයන් සොයන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ටිකක් දීලා දෙනවා. හරිද? 98 වර්ග කරන්න කියලා දෙනවා. ආයෙ ඉන්න තියෙනවා 21 වර්ගය. 21 වර්ගය. තව එකක් දීලා තියෙනවා 101 වර්ගය. හරිද? 101 වර්ගය. එතකොට මේව ලියන්නේ කොහොමද? ද්විපද ප්‍රකාශනයේ වර්ග ආයතයක් ලෙස ලිවීම. කියන්නේ ද්විපද කියන්නේ පද දෙක වර්ග ආයතයක් ලෙස ලිවීම මේ වගේ අගයන් ගන්නවානේ. අපිට 21 වර්ග වගේ එක වර්ගයක් පුළුවන්. 98 වර්ගයක ටිකක් කියන්න අමාරුයි. 101 ටිකක් අමාරුයි. එතකොට මේක කරන්නේ තියෙන්නේ ද්විපද ප්‍රකාශනයේ වර්ග ආයතයක් ලෙස ලියන. කොහොමද? දැන් අපිට 98 ලියන්න පුළුවන් 100 රින් දෙක තියෙනවා. එතකොට ඒක වර්ග ගන්නවානේ. මම ඒක පළවෙනි හදලා පෙන්නන්න 98 වර්ගය සමානයි 100 ඍණ 2 වර්ගය. වැඩද නෑ නේද? 100 ඍණ 2 කියන්නේ 98යි. එතකොට ආයෙත් අරගෙන එනවා. එතකොට මේක කොහොමද ප්‍රසාරණය කරන්නේ? අර කලින් ඒවා කරා වගේමයි. එතකොට පළවෙනි පදේ වර්ගය. මොකද්ද? 100 වර්ගය ධන පද දෙකේ ගුණිත කියන දෙවර 100 වරක් මෙන්න මේක අපි ලියා ගන්න ඕනේ. ඊට කාලෙ 100 ධන ඍණ 2 කියලා. හරිද? ඒක තමයි කලින් පියවර. හරි. දැන් මේ ගුණ කරන දෙවර 100 වර ඍණ 2 ධන දෙවන පදේ වර්ගය දෙක ඍණ 2 වර්ගනේ. හරි 100 වර්ගය කීයද? 10000යි. දෙවර 100 200යි 200 දෙක ඍණ 2 ඍණ 400යි. ඍණ 400යි. හරි. තවර 10000 400 කියව 9600යි. එතකොට 4ක් එකතු දෙච්චාම 9604යි. එතකොට අර අපිට එකපාරම හොයන්න ගියම කැලේ පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් වැඩි කරලා ගන්න වෙනවානේ. මේක නම් ලේසියි. හැබැයි ටිකක් දිගට යනවා නේද? හරි මම ඊළඟ එක 21 වර්ගය ගන්නවා. එතකොට 21 වර්ගය ගන්න එක කොහොමද? 21 වර්ගය සමානයි 20 ධන එක කියලා ගත්තා නේද? එතකොට පළවෙනි පදේ වර්ගය වල එතනත් එහෙමයි. පළවෙනි පදේ වර්ගය මොකද්ද? 20 වර්ගය 20 වර්ගය ධන දෙවරක් 20 වරක් එකනේ ධන එකේ වර්ගය. අර අපි මෙතන එක ලියන්න නැතුව හිටියර අපෝ ලියන්න නැතුව ඉඳලා බෑ. මොකද පද දෙකේ ගුණිත කියලා තියෙනවා. ඒකද මෙතන එක කියන්නේ තව පදයක්. ඒ හින්දා පදේ ගුණ කරලා පෙන්නන්න ඕනේ. එතන 20 වර්ගය කියද 400යි. දෙවරක් 20 40යි. 40 වට 40යි. ඒතර එකයි. එතන කියද 441යි. හරිද? හරි. තුන්වෙනි එකක් බලන්න 101 වර්ගනේ. තුන්වෙනි එක තියෙන්නේ 101 වර්ගය. එතකොට ඒක ලියන්නේ කොහොමද? 100 ධන 1 කියලා දෙන්නේ. 100 ධන 1. එතකොට පළවෙනි පදේ මොකද්ද? 100. එතකොට 100 වර්ගය ධන දෙවරක් පද දෙකේ ගුණ 100 වර 1නේ ධන 1 වර්ගනේ. එතකොට 100 වර්ගය කියන 10000යි. ධන දෙවරක් 100 කියන 200යි. ධන 1 කියන 10201යි. හරි. එතකොට මේ ටික තමයි අර
ත්‍රිපාද ප්‍රකාශනක වර්ගායතයක් ලෙස ලියවීම අගයවන්න කියලා මම ගත්ත උදාහරණ ටික. ඒතර මේක නම් ටික හදන්න තේරෙනවනේ. ඒතකොට මේ දැනුමතර කලින් පාඩම් වල දැනුමින් තමයි හදන්නේ. කියන්නේ 10 වසර 9 වසර දැනුමින් තමයි. ඒතකොට 11 වසරදී කියලා දැනන්නේ වෙනම කොටසක්. ඒතකොට ඒ කොටස දැන් අපි බලමු. හරිද? අපිට දැන් මේ 11 වසරේ තියෙන්නේ ද්විපද ප්‍රකාශනයේ ඝනයි. මෙන්න මේ වගේ. ද්විපද ප්‍රකාශනයේ ඝනයි. ඝනයි කියපුවම අපි කලින් කතා කරේ වර්ගයයි ඝනයි කියපුවම ඔයාලට තේරෙනවා තුන්වෙනි බලයක් ගැන කතා කරන්නේ. එතකොට ද්විපද ප්‍රකාශන කියන්නේ පද දෙකයි. ද්විපද ප්‍රකාශනයේ ඝනයි. ද්විපද ප්‍රකාශනයේ ඝනායිතේ. එතකොට ඝනායිතේ කලිය වුණ ඝනායිතේ. හරිද? එතකොට අපි ද්විපද ප්‍රකාශනයේ ඝනායිතේ. ඝනායිතේ කියන්නේ මෙන්න මේ වගේ ටිකක්. ඊට මම උදාහරණ ටිකක් ලියලා පෙන්නන්නම්. ඒක කියන්නේ මෙන්න මේ වගේ. x ධන y කියලා ද්විපද පද දෙකක් තියෙනවා. ඒකේ ඝනායිතේ කියන්නේ මෙන්න මේ එකක්. x ධන y කියන එකේ ඝනායිතය කියන්නේ කරන ඒ දේ සම්පූර්ණ වරහන් කරලා ඒකේ තුන්වෙනි බලය. එතන මේක තමයි ද්විපද ප්‍රකාශය. ඒකේ ඝනායිතය මෙන්න මේක. එහෙනම් දාගන්න. එතන ඕඩම් පද දෙකක් කියලා ඒකේ ඝනායිතය ලියාගන්න පුළුවන් වුණාට හරියි. ඊට පස්සේ මෙන්න මේ ඝනායිතය කියන්නේ x ධනමයි ඝනායිතය නෝනේ. ඒක අපිට ලියන්න පුළුවන් මෙහෙම. x ධන y වර x ධන y ගේ වර්ගය කියලා. හරිද? වැරදි නෑ නේද? මොකද මේ දර්ශකයේ එකතු වෙච්චාම තුනක් ඇදරවනේ. ඒතොර එකම පද දෙක තියෙන්නේ. ඒකින්ද ඉක්වලියර් එක වැරදි නෑ. ඊට පස්සේ අපිට ඕන පුළුවන් අපි මෙන්න මේ වර්ගයේ ප්‍රසාරණය කරන විදිහ දන්නවනේ. ඊට පස්සේ මේ ප්‍රසාරණය කරලා මේකයි ආයෙ ගොඩ ගන්න. ඒ කියන්නේ මෙන්න x ධන y. එතකොට මේක වර්ග කරාම මොකක්ද දෙන්නේ? x වර්ග ධන 2xy ධන y වර්ගනේ. මෙතන නිකන් ඕනන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ x කියන එක දෙනවා නේද? ඒකෙන් මේ හැම පදයක්ම ගුණ කරනවා. ඒ කියන්නේ මෙන්න මේක. තුන් පාරයි. ඒතකොට මේ y කියන එක දෙනවා ඊළඟට මේ තුන ආයෙත් ගුණ කරනවා. හරි නේද? අපි ගුණ කරමු දෙන්න. මම මුලින්ම x කියන ගුණ කරගෙන x වර්ග කියන්නේ x ගානේ ධන 2xy x කියන්නේ වැඩි කරාම මොකද වෙන්නේ 2x වර්ග y නේ මොකද x දෙකක් ගුණ වෙනවා ධන x y වර්ගනේ ධන මම ඊට පස්සේ y ගුණ කරගන්න මේක y x වර්ග 2y x y වර්ග ධන y ගානේ බලන්න තාම මේක සුළු කරගන්න පුළුවන්ද කියලා. එතකොට අර මංකේ වර්ගායතය කරන කීයද පද 3යිනේ. ඝනායතය ඒතර පද 4ක් නේ ඉන්නවනේ. බලමු අපි මේක පද 4ක් වෙනවා මේක සුළු කරලා. එතකොට x ඝනයට තාම සුළු වෙන්නේ නැහැ. අපි x ඝනය එනවනේ. හරි. මෙතන 2x වර්ග y තියෙනව නේද? එතකොට ඒකට සමාන එකක් තියෙනවා මෙන්න මේක. x වර්ග y නේ. එතකොට මේ දෙක එකතු වෙච්චම මොකද? 3යි x වර්ග y නේ. 3යි x වර්ග y බලන්න එතන තියෙන x y වර්ග මෙතන 2x y වර්ග තියෙනවනේ එතකොට කියන 3යි x y වර්ගනේ දැන් y ගණනනේ දැන් අපිට පද හතර ආවනේ එතකොට මේක තමයි මෙන්න මේ ඝනායතේ ප්‍රසාරණය කරමු වෙන උත්තරේ හරිද එන්න මෙතෙන්ට කියන්න පුළුවන් හරි හැබැයි ඔහොම නෙවෙයි අපිට සුළු කරන්න තියෙන්නේ එතකොට මම මේ ඇවිල්ලා තියෙන පොඩ්ඩ විස්තර කරන්න මෙන්න මේ x ඝනය තියෙනවනේ ඒ මොකක්ද කියලා බලන්න මෙන්න මේ ඝනායතේ තියෙන ප්‍රසාරණ මේ පදේ තියෙනව නේද එතකොට ඒකේ පළවෙනි පදේ තියෙන x ඒකේ ඝනය මේ ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ මේක පළමු පදේ ඝනය පළමු පදේ ඝනය හරි ඊට පස්සේ මෙන්න මේ 3x වර්ගය ඇවිල්ලා තියෙන කොහොමද බලන්න x වර්ග කියන්නේ මොකද්ද පළවෙනි පදේ වර්ගනේ और y කියන්නේ දෙවෙනි පදේනේ එතකොට කොහොමද දරන්නේ 3 අර පළමු පදේ වර්ගනේ පළමු පදේ වර්ගය
වරක් දෙවන පදයනේ. දෙවන පදය. එතකොට මේක ඇවිල්ලා තියෙන කොහොමද? 3 වල පළවෙනි පදේ වර්ගය. ඒ කියන්නේ x වර්ග වරක් දෙවෙනි පදේ. ඒ කියන්නේ y නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි පදේ ඇවිල්ලා තියෙන කොහොමද බලන්න. 3 වරක් x වරක් y වර්ග. x කියන්නේ මොකද? පළවෙනි පදේ. y වර්ග කියන්නේ දෙවෙනි පදේ වර්ගය. එතකොට මේක ඇවිල්ලා තියෙන කොහොමද? 3 වරක් පළවෙනි පදේ වරක් දෙවන පදේ වර්ගය. දෙවන පදේ වර්ගය. එතකොට මෙන්න පද වෙනස් වලට අවුලක් නෑ. අපිට මොකද ප්‍රසන්න උත්තරන තමයි y ගණය කියන එක බලන්න. ඒ මොකද්ද? මෙන්න මේ ගණනිත ප්‍රකාශනේ දෙවෙනි පදේ ගණයනේ. ඒ කියන්නේ මේකනේ. දෙවන පදේ ගණය. දෙවන පදේ ගණය. දැන් තේරුම් ගන්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ? පළවෙනි පදේ ඉන්නේ පළවෙනි පදේ ගණය. ඊට පස්සේ දෙවෙනි ඉන්නේ 3 වරක් පළවෙනි පදේ වර්ගය වරක් දෙවෙනි පදේ. ඊට පස්සේ 3 වරක් පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ වර්ගය. ඊට පස්සේ දෙවෙනි පදේ ගණයනේ. එතකොට මේ වද හතරවෙනි හැටි කටට තේරෙනවනේ. එතකොට මේ වගේ එකක් දුන්නොත් ඔයාලට හදා ගන්න පුළුවන් නේද? එහෙනම් අපි දැන් ගණන් ටිකක් බලමු. මෙන්න මේ වගේ ටිකක් මම x වෙන y කියන එකකට හදලා බලන්නද? මෙන්න මේක x වෙන y ගේ ගණය කියලා තියෙනවා. එතකොට මේක අතර අපි කලින් වර්ගය වලනේ අන්න ඒ විදිහට තමයි කරන්නේ. මොකද එකතු කරන්න අපිට මේ ක්‍රමයේ කියලා දෙන්නේ. ඒ කියන්නේ x දාන y වෙන y කියලා ලියා ගන්න ඕනේ. එතකොට මෙන්න මේක තමයි ගණය තමයි ගන්න. හරිද? ඒක එතකොට එන්නේ එනහිට 12 හදලා වෙන්නද නේද? හරි මම මේක හදලා වෙන්නද? එතකොට එන්නේ පළවෙනි පදේ වර්ගනේ. පළවෙනි පදේ ගණය. ඒ කියන්නේ x ගණය ධන 3 වරක් පළවෙනි පදේ වර්ගය. ඒ කියන්නේ x වර්ග වරක් දෙවෙනි පදේට. ඒ කියන්නේ ඍණ y ධන 3 වරක් පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ වර්ගනේ. ඍණ y වර්ගය. එතකොට ධන දෙවෙනි පදේ ගණයනේ. හරිද මේක? හරි. ඊට පස්සේ මම සුළු කරලා පෙන්නන්න. එතකොට x ගණය ධන 3යි ඍණ 3ක් වෙනවා. මොකද ඍණ y එකකින් ගොඩ දෙනවා. එතකොට ඍණ 3 x වර්ග y ධන 3යි xy වර්ග ඍණ y ගණය. මොකද ඍණ y තුන් පාරක් වෙච්චම ඍණ එකක් තමයි. එතකොට මේක තමයි මෙතන ඍණ එකක් තිබ්බොත් එන්නේ. එතකොට ඍණ තිබ්බම මෙන්න බලන්න. දෙවෙනි පදේට කලින් ඍණ ඇවිල්ලා. මේ වගේම අවසාන පදේට කලින්ම ඍණ ඇවිල්ලා තියෙනවා නේ. අඩු කිරීමක් තිබ්බොත් ඒක තමයි වෙනස කරලා එන්නේ. හරිද? අපි දැන් ගැටලු ටික බලමු. එන්න පුළුවන්. හරි. මේ ගැටලු ටිකක් හදලා පෙන්නන්න. මම මුලින්ම මේ විපාක ප්‍රකාශන ගණනිත වල උදාහරණ ටිකක් කියන පෙන්නන්න ඕනේ. ගණන් හදන්න කලින් එතකොට දෙපද ප්‍රකාශන විදිහට ගන්න පුළුවන් නොදන්න පදයක් ගන්න සංඛ්‍යාවක්. ඒක මේ වගේ එකක් ගන්න පුළුවන්. එක්සැම්පල් ආයෙ තව එකක් ගන්න පුළුවන්. නොදන්න පදයක සංඛ්‍යාවක් අඩු කරන. ඒ කියන්නේ x කියන 5 කියලා ගමු. මෙන්න මේ වගේ එකක් ගන්න පුළුවන්. ආයෙ අපි නොදන්න පදයකුයි සංඛ්‍යාවක් එකතු කරන්න තියෙන එක. මුලින්ම සංඛ්‍යාව එකතු කරගන්න. 5 දන්න x කියලා ගමු. මේ වගේ එකක්. කලින් තිබ්බේ නොදන්න පද සංඛ්‍යාව. දැන් තියෙන්නේ සංඛ්‍යාව නොදන්න පදනේ. ඊපස්සේ සංඛ්‍යාව නොදන්න පදයක අඩු ගන්න එක බලමු. 4 ඍණ y කියලා ගමු. ඒක ගන්න. තව බලමු නොදන්න පද දෙක ගොඩ දෙක. x දන්න y වරක්. තව නොදන්න පදයක් කියනවා කියන්නේ c කියලා. එතන මේකේ ගන්න ගන්නවා. එතන මේකේ ඔක්කොම එන්නේ නොදන්න පද. ඒත් හැබැයි පද හතරක් තමයි එන්න ඕනේ. ආයෙ බලමු අපි. මේ වගේ නොදන්න පද මේ වගේ 2x ඒක 3y කියන එකේ 3y ප්‍රසාරණය ඔයාලා ලියන්න පුළුවන් කියලා මම හිතනවා. ඔයාලා කලින් කියලා දුන්න විදිහට මේ පළවෙනි පදේ ධන කියලා දාලා මේ ඍණ 3
ඍණ ඇතුළට ගන්න 3/1. එතකොට ඍණ 3/1 කියන එක දෙවෙනි පද. ඊට පස්සේ මේකත් අර මම කලින් කියලා දුන්න විදිහට මේ ප්‍රසාරණය කරගන්න තියෙනවා. හරිද? හරි දැන් අපි ඒකට උදාහරණ ටිකක් බලමු. එතකොට මම මේ ගණන් ටිකම හදලා පෙන්නන්නම්. මුලින්ම ඒ දන තුනද තියෙන්නේ. මම මේ හදලා පෙන්නන්නම්. මුලින්ම ඒ දන තුන. එතකොට පළවෙනි එක තියෙන්නේ ඒ දන තුනේ තුන්වෙනි බලනේ. එතකොට කොහොමද දෙන්නේ? පළවෙනි පදේ මොකද්ද? තව ගන්න ලියාගෙන මෙතන. ඍණ 2 ඍණ x කියලා. ඍණ 2 ඍණ x ගේ තුන්වෙනි බලය. මොකද ඒක ගන්න මට පොඩි දෙයක් කියලා දෙන්න දෙනවා. ඒකේ තමයි ලියාගන්න. පළවෙනි එක තියෙන්නේ ඒ දන තුනේ තුන්වෙනි බලය. එතකොට මේක ඉන්නේ මොකද? පළවෙනි පදේ ගණය. ඒ කියන්නේ ඒ ගණය ධන 3 වර පළවෙනි පදේ වර්ගය ඒ වර්ග කියන්නේ 3යි. හරිද? ධන 3 වර පළවෙනි පදේ වර දෙවෙනි පදේ වර්ගය කියන්නේ 3ේ වර්ගය. ධන දෙවෙනි පදේ ගණය 3ේ 3නේ. දැන් මේක සුළු කරන්න දෙන්න. එතකොට ඒ ගණය වල 3 වරක් ඒ වර්ග 3යි ඒ වර්ග. ආයි 3 ගුණ කරනවා 9යි ඒ වර්ගනේ. 9යි ඒ වර්ග 9යි ඒ වර්ග වෙනවා. ඊට පස්සේ 3 වරක් ඒ වර 3ේ වර්ගනේ. 3ේ වර්ගය 9යි 9 වරක් 3 27යි 27යි ඒ නේද 27යි ඒ ධන 3ේ ගණය 27යි නේ. එතකොට හරිද? හරි නේද? මේ පද හතරක් තියෙන එකක් ආවනේ. ඊට පස්සේ දෙවෙනි එක බලමු. දෙවෙනි එකේ තියෙන්නේ x ඍණ 5නේ. x ඍණ 5 තුන්වෙනි බල. ඉතින් මම කිව්වා ඍණ දෙන එක ධන විදිහට අපි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද ලියන්නේ? x ධන ඍණ 5නේ. දැන් මේක ප්‍රසාරණය කරමුද අපි? එතකොට එන්නේ x ගණනේ ධන කොහොමද එන්නේ? ධන පද දෙකේ ගුණ 3 වර පද දෙකේ ගුණ. ඒ කියන්නේ 3 වර x වර ඍණ 5 ධන 3 වර පළවෙනි පදේ එතකොට අලිනේ පළවෙනි පද දෙවෙනි පළවෙනි පදේ වර්ගය දැන් මේ පළවෙනි පදේ වා ඍණ 5 වර්ගනේ. ධන ඍණ 5 තුන්වෙනි බලනේ. හරි නේද? හරි. ඊට පස්සේ අපි සුළු කරලා x ගණනය ගන්න 3යි x වර්ග. එතකොට ඍණ 5 වලදී කියනවා ඍණ 15යි x වර්ග වයිනේ. ඍණ 15යි x වර්ග. ධන ඍණ 5 වර්ග කියන ඍණ 5 ඍණ 5 මුල කරගන්න. එතකොට එන්නේ ධන උත්තරය නේද? එතකොට 25යි. 75යි x. පහේ තුන්වෙනි වල මොකද්ද? මතකද ඔයාලට? ඍණ 125යි නේ. දැන් මේක තමයි දෙවෙනි. හරි නේද? හරි. එතකොට අපි එකතු කරන්න තියෙන එක අඩු කරන්න තියෙන එක බැලුවා. අපි දැන් බලමු තුන්වෙනි එක. ඉතින් තුන්වෙනි එකේ තියෙන මෙන්න මේක තමයි. ඒක තියෙන මෙන්න මෙහෙම යන්න පහදන x ගේ ගණනය. පහදන x ගේ ගණනය. ඒකවල මේකම සංඛ්‍යාවන් නොදැනපදේ වෙනස් කරන්න තියෙනවා. එතකොට පළවෙනි කියන්නේ පළවෙනි පදේ ගණනය. පළවෙනි පදේ ගණනය ධන 3 වර පළවෙනි පදේ වර්ගය වර දෙවෙනි පදේනේ. ධන 3 වර පළවෙනි පදේ වර දෙවෙනි පදේ වර්ගයනේ. ධන දෙවෙනි පදේ ගණනය. ඒ කියන්නේ x ගණනය. හරි. දැන් මේ සුළු කරලා ලියමු. පහේ තුන්වෙනි බලන්නේ කලින් අපිට ආවනේ 125යි. එතකොට 3 වර 5 වර්ගය කියන්නේ 75x. ධන 15යි x වර්ග ධන x ගණනය. එතකොට මේක අර පද දෙක බලනවා. කලින් යෝග x වර්ගයම ආවට දෙවෙනි පදේ විදිහට දැන් එන්නේ තුන්වෙනි පදේ විදිහට තමයි x වර්ගයම නේ. හරි. ඊට පස්සේ හතරවෙනි එක බලන්න. එතකොට ඒක දෙන්නේ සංඛ්‍යාවකුයි පදයකුයි අඩු කරන්නේ. එතකොට කොහොමද ලියන්නේ? 4 ධන ඍණ y කියලා ලියා ගන්න ඕනේ.
හරි නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේක සුළු කරන්න ඕනේ. වොලියම් වෙන්නේ 4 ඝනය ධන 3 වරක් 4 වර්ගය වරක් ඍණවයි ධන 3 වරක් 4 වරක් ඍණවයිගේ වර්ගය ධන ඍණවයිගේ ඝනයනේ. හරි. ඊට පස්සේ මේක සුළු කරලා අවසන් උත්තරේ ගමුද? 4 ඝනය කීයද? 64යි. ධන 3 වරක් 4 වර්ගය කියන්නේ 16 වරක් පුද. කීයද? 47යි. එතකොට මෙතන ඍණවයි තියෙන්නේ. එතකොට ඍණ 48ක් y කියන්නේ. ධන 3 වරක් 12යි. 12යි y වර්ගය. ඍණ y ඝනය. හරි නේද? එතකොට මේක එන්නේ මෙහෙම. හරි. ඊළඟට බලන්න පස්වෙනි එක. පස්වෙනි එකේ තියෙන්නේ සංඛ්‍යා දෙක ගුණිතකුයි තව සංඛ්‍යාවක් කරන්නේ. එහෙනම් මෙහෙම xy ධන c ගේ තුන්වෙනි පදේ ගන්නවා. එතකොට ඒකේ වෙනසක් නැහැ xy කියලා අපි ගන්නෙ පළවෙනි පදේ විදිහට. හරිද? එතකොට xy ගේ ගන්නේ xy ගේ ගන්න. එතකොට ඒක අරගෙන නම් ගන්න ලියන්න. ධන 3 වරක් xy ගේ වර්ගයේ වරක් තුන්වෙනි පදේ ධන 3 වරක් පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ වර්ගයේ ධන දෙවෙනි පදේ ගණනේ. මේක ලියගන්න කවුලක් නැහැ නේද? අර වෙනසක් තියෙන මෙතන නොදන්න පද දෙක ගුණිතයක් තියෙනවා. එතකොට එනවා x ගණය y ගණය නැත්නම් x y කියලා මෙතන වරහන් කරලා තිබ්බට කවුලක් නැහැ. ඊට පස්සේ 3x වර්ග y වර්ග c එනවා. ආයෙත් 3xy c වර්ග ධන c ගණය. එතකොට මේක ප්‍රශ්නයක් නෑ නේද? අර මේක දීපු පොඩි වෙනසකට වොලියම් එකේ තියෙන පද දෙක ගුණිතයක් නේ. හරි. ඊට පස්සේ 6 වෙනි එක බලමු අපි. මේක තියෙන්නේ 2x වෙන 3y. 2x වෙන 3y ගණනේ. එතකොට මෙතනක් තියෙන පද දෙක අඩු කිරීමන්නේ. එතකොට පද දෙක අඩු කිරීමක් කරන්නේ මේක එකතු කිරීම කියන මුලින් ලියා ගන්න ඕනේ. 2x ධන 2x ධන ඍණ 3y වෙයි. මේ ලියා ගන්න කවුල නැහැ. ඊට පස්සේ අපි දැන් මේක අර කලින්දව විදිහටම දානවා. ඊළඟ පළවෙනි පදේ ගන්න 2x ගන්න ධන 3 වරක් පළවෙනි පදේ වර්ගය වරක් දෙවෙනි පදේ ඒක ඍණ 3y. ධන 3 වරක් පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ වර්ගය ධන දෙවෙනි පදේ ගණය. හරිද? එතකොට ඒක කොහොමද? එතන දෙකේ ගණය කියන්නේ 8x ගණය. 8x ගණය ධන 3 වරක් 4 12යි 12 වරක් තමයි ඍණ 36යි. නෝ ඍණ 36යි x වර්ග y කියලා ධන 3 වරක් 2x වරක් ඍණ 3y ගන්නවා. එතකොට ඍණ 3y වර්ග කියන 9y වර්ග. එතකොට 9 වරක් 18යි 18 වරක් 3 54යි 54යි x 54යි xy වර්ග. ධන ඍණ 3y ගණය කියන්නේ ඍණ 27යි y ගන්න. හරි නේද? මෙතන තියෙන 54. එතන තියෙන 54 xy වර්ග. 54යි xy වර්ග. ඔය හරි නේද? අපි දැන් ගණන් 6ක් කරා. 7 වෙනි පොඩි වෙනසක් තියෙනවා. මොකද 7 වෙනිම පස්සෙන් ලියාගත්තේ. ඒක 7 වෙනි වෙනස මම පොඩ්ඩක් කියලා දෙන්න ඔයාලට. මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන් ඔබේ. 7 වෙනි එක තියෙන්නේ කොහොමද? ඍණ 2යි ඍණ 2x නේ. එතකොට
මේක නේද? එතකොට අපිට මේක ලියා ගන්න පුළුවන්. මෙන්න මෙහෙමත් ලියා ගන්න පුළුවන්. අපිට ක්‍රම දෙකක් තියෙනවා. අපි කලින් නම් කරේ කොහොමද? සංඛ්‍යා දෙක එකතු කරලා මේක ඍණ දෙක ධන ඍණ x කියලා ගත්තා. එතකොට ඍණ x දෙවෙනි පදේ මෙහෙම කරලා ලියනවා. අපිට තව ක්‍රමයක් කරන්න පුළුවන්. මේ දෙකේම ඍණ තියෙනවා මොකද? මෙන්න මේ දෙකේම අපි ඍණ එකක් ඉලි ගන්නවා. හරිද? එතකොට නේ ඍණ දෙකෙන් ඍණ එකක් ගත්තම ධන දෙකයි. ඍණ x ඍණ එකක් ගත්තම ධන x නේ. එතකොට මෙන්න මෙහෙම ගන්න යන්නේ. ඍණ එකක් ඉදිරියට ගත්තා. හරි නේද? ඊට පස්සේ මෙන්න මේ ඍණ එක අපිට පුළුවන් මේ වරහනේ ඉදිරියට ගන්න. ඒ කියන්නේ මෙන්න එහෙම. එතකොට අපි ඍණ එකේ තුන්වෙනි බලේ වර දෙක ධන x ගේ දෙක ධන x ගේ තුන්වෙනි බලය කියලා මේක ලියා ගන්න ඕන. ඊට පස්සේ අපිට කරන්න දෙන්නේ මෙන්න මේකේ එක අරගෙන ඍණ එකයි ගන්නේ ගුණ කරන්න. ඒක ලේසියි නේද? මේක මෙන්නවඩ මොකද ඍණ දෙකක් දෙකම තියෙනවා. බලන්න මම මේ ඍණ එක මෙහෙ ලියා ගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම එක වරක් කරලා ලියන්න. මොකද ඍණ එක ගන්න එක ඍණ එකයි උත්තර ඒකේ තමයි මම ඍණ එක ලියන්නේ. හරිද? ඊට පස්සේ පළවෙනි පදේ ගන්න. කියන දෙකේ ගන්නේ කීයද? 8යි. ධන 3 වර පළවෙනි පදේ වර්ගේ වර දෙවෙනි පදේ ධන 3 වර පළවෙනි පදේ වර දෙවෙනි පදේ වර්ගය. x වර්ගය ධන දෙවෙනි පදේ ගන්නේ. එතකොට 8 ධන 3 වර්ගය කියන 12x ධන 6යි xy වර්ගය x වර්ගය ධන x ගන්න. එතකොට අපිට මෙන්න ඍණ එක එළියට යන්න පුළුවන්. නැත්නම් ඔක්කොම ඍණ එක වැඩි කරන්න පුළුවන්. ඍණ එක වැඩි කරනකොට මෙහෙම දෙන්නේ තමයි පොඩ්ඩක් පිළිවෙල. මොකද ධන තියෙනවනේ එතකොට. ඍණ තියෙන එක පොඩ්ඩක් කැතයි වගේ කියලා හිතනවානේ. හරි. එතකොට මේ ටික තමයි ප්‍රසාරණය කරන්න පුළුවන් එන්න පුළුවන් විදි ඔක්කොම. එතකොට මම විදි ඔක්කොම කියලා දුන්නේ. මොකද ඔයාලා කරනමක් හරි බැරි වුණොත් ඒක අපරාධයක් කියලා මම ඔක්කොම ටික කියලා දුන්නා. හරිද? හරි. මෙහෙම ටිකක් දීලා තියෙනවා. බලන්න ඊටත් ටික. මෙන්න මේ වගේ බීජීය ප්‍රකාශනයක් දීලා දෙනවා. ඒවා ද්විපද ප්‍රකාශනයේ ඝන ආයතනයක් ලෙස ලියන්න කිව්වා. මේක හඳුන්වන්න ඕනේ. මුලින්ම තියෙන්නේ A ඝනය ධන 3ක් A වර්ග B ධන 3ක් AB වර්ග ධන B ඝනය. හරිද? දැන් මේක ලියන්න ඕනේ අර අපි කලින් ප්‍රසාරණය කරන්න කලින් තියෙන්නේ. අන්න ඒක විදිහට තමයි ලියන්න ඕනේ. එතකොට ඔයාලට මම කියලා දුන්නා මෙන්න මෙහෙම එක. මේ පළවෙනි පදේ ගන්න මෙතන තියෙන දෙවෙනි පදේ ගන්න නේ. එතකොට පළවෙනි පදේ මොකද්ද? A. දෙවෙනි පදේ මොකද්ද? B නේ. හරි. එතකොට මේකට ධනද ඍණද ඇවිල්ලා තියෙන කියලා බලන්න. මෙතන තියෙන ලකුණේ පුළුවන්. ආය ඔන්න මෙතන තියෙන ලකුණේ පුළුවන්. මෙතන ධන මේක අනිවාර්යයෙන්ම මෙතන ධන. මෙතන ඍණ අනිවාර්යයෙන් එක ඍණ. එතකොට මෙතන ඉන්නේ ධන නේ. එතකොට ඒක ගන්නේ මේ ප්‍රසාරණය කරලා තියෙනවා. අර ඒක බලපුවම කියන්න පුළුවන්. හරි. තව ක්‍රමයක් බලමු අපි. ඊළඟට තියෙනවා x ඝනය ඍණ 3x වර්ග y ධන 3xy වර්ග ඍණ y ඝනය කියනවා. එතකොට මේක පළවෙනි තියෙන පළවෙනි පදේ. ඒ කියන්නේ x. එතකොට දෙවෙනි පදේ මොකද y නේ. එතකොට මෙන්න මේකට කලින් තියෙන ඍණ. එතකොට ඒ කියන්නේ මෙතන තියෙන ඍණ නේ. ඔන්න මෙතන තියෙන ඍණ කියනවා. මෙතන ඍණ තියෙන කියලා කියන්නත් පුළුවන්. එතකොට මේක උත්තර මේකනේ. මෙයාගේ අහලා තියෙන බීජීය ප්‍රකාශන දෙපද ප්‍රකාශ ඝන ආයතනය ලෙස යන්නේ. හරි. තව එකක් බලමු අපි. A ඝනය ධන 6ක් A වර්ග. A ඝනය ධන 6ක් A වර්ග ධන 12ක් A ධන 8ක් කියලා දෙන්න. හරිද? මෙන්න මේක නම් අර කලින් නියම වගේ අපිට එකපාරට හිතන්න බෑ. මෙන්න මෙතන 8 කියන ඝණයක්ද කියලා බලන්න වෙනවා මොනින්ද? 8 කියන ඝණයක් නේද? හරි. තමයි ලියලා ගන්නවා. එතකොට A ඝනය ධන 6ක් A වර්ග ධන 12ක් A 8 කියන එක දෙකේ ඝණයක් කියලා ලියන්න ඕනේ. එතකොට මෙතන දෙකේ ඝණයක් ලියනවා. හරි. දැන් ලියන්න පුළුවන් අපිට මේකේ ඝන ආයතනය. කොහොමද කියන්නේ? පළවෙනි පදේ A නේ.
එතකොට අන්තිම පදේ මොකද්ද? ඒ කියන්නේ දෙවෙනි පදේ දෙකනේ. එතකොට මෙතන එකතු කරන්න දෙන්නේ නේද? දැන් දාන්න. දැන් බලන්න මේක ප්‍රසාරණය කරනවා මෙන්න මේක හරියට වෙනවා. අර 8 කියන එක අපි මුලින්ම මොකක්ද කියලා දන්නේ නැති නිසා මෙන්න මේ වගේ ගණනක් විදිහට ලියාගත්තා. හරි නේද? හරි. එතකොට තව ටිකක් ගණන් ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් තියෙනවා බලන්න. 4 වෙනි එක 1 ධන 3ක් p ධන 1 ධන 3ක් p ධන 3ක් p වර්ග ධන p කියන p ගන්න. හරි. එතකොට මම කියවන පළවෙනි පදේ ගණය ධන දෙවෙනි පදයක් හරි මොකක් හරි ගන්න ඉන්නේ. එතකොට මේ පළවෙනි පදේ ගණය තියෙන්නේ. ඔව් 1 කියන්නේ එකේම ගණය. ඒ කියන්නේ පළවෙනි පදේ 1 3ක්. දෙවෙනි පදේ මොකද්ද? මෙන්න මේ p නේ. එතකොට ඒක ධනෙින්ද ධන දෙකට අවුලන්නේ. ඒක ධන p ගේ තුන්වෙනි භාගය. හරි. අපි දැන් පස්වෙනි එකක් බලමු. මේක තියෙන්නේ 64 රීම 48ක් a ධන 12ක් a වර්ග ධන a ධනයි. ඍණ a ගන්නේ. ඍණ a ගන්නේ. හරිද? දැන් බලන්න මෙන්න මේකත් අපි ලියා ගන්න වෙනවා. මේ පළවෙනි පදේ ගණනක් විදිහට තිබුණා අපිට තවන්න ලේසිනේ. ඒතකොට 64 කියන ගණනක් ලියා ගන්න පුළුවන්ද? 4 ගණනක ගන්න පුළුවන් නේද? ඒතකොට 4 ගණනේ තියෙන 48ක් ධන 12ක් වර්ග එන්න ඒ ගණන. එතකොට මෙන්න මේ වගේ අර නොදන්න පද තියෙන ඒ වගේ මේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හොයාගන්න පුළුවන් මේ ගණනක් දෙන්න මොනවද? හැබැයි මේ වගේ බෑ. මොකද මේ සංඛ්‍යාවේ ගුණ වෙලා යන දේ. එතකොට අපිට හරියටම කියන්න. එතකොට මේකෙන්නේ පළවෙනි පදේ මොකක්ද 4 නේ. ඊළඟ පදේ කියන්නේ දෙවෙනි පදේ a නේ. දැන් මෙතන දෙන්න දෙන්නේ මේක රිම දානවා. දැන් මේක නේද ගණනයි. කලින් කරන දේ ප්‍රසාරණය දැන් ප්‍රසාරණය කරපුවා ඒක ගණනක විදිහට හරි ගස්සන්න තිබ්බා. හරිද? හරි. දැන් මේ ටිකද හරි. තව ගැටලු ආකාරයක් තියෙනවද නේද? ඊළඟට තේරෙනවා මෙන්න මේ වගේ කියලා 4 ධන x x ධන 4 තුන්වෙනි බලය මුලින්ම කියන ප්‍රසාරණය කරන්නලු. ප්‍රසාරණය කර ඒක රෝමිලක එක x සමානයි 1ට x සමාන 1ට ඊට පස්සේ රෝමිලක දෙක තියෙනවා x සමානයි 3ට අවස්ථා සඳහා පිළිතුර සත්‍යාවන කර. පිළිතුර සත්‍යාවන සත්‍යාවන කියන්නේ ඒ විදිහට එනවා කියන බැලුවානේ. මුලින්ම ප්‍රසාරණය කරන්න කියනවනේ. ඒක ප්‍රසාරණය කරමු අපි මුලින්ම. කොහොමද ප්‍රසාරණය කරන්නේ? x ධන 4 තුන්වෙනි බලයනේ. හරි. එතකොට ඒකෙන් කොහොමද පළවෙනි පදේ ගණනේ? ඒ කියන්නේ x ගණය ධන 3 වරක් පළවෙනි පදේ වර්ග වරක් දෙවෙනි පදේ ධන 3 වරක් පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ වර්ගය ධන දෙවෙනි පදේ ගණය. දෙවෙනි පදේ ගණය. හරිද? හරි. දැන් මේක අවසාන උත්තරයක් විදිහට ලියන්න 4 ධන x ගණය සමානයි x ගණය ධන 12යි x වර්ග ධන 4 වර්ග 16යි 48යි x ධන 4යි. හරි. දැන් අපි සත්‍යාවන කරන්න කියලා දෙන රෝම ඉලක්කය. එතකොට අපි මුලින්ම වම් පැත්ත දකුණු පැත්ත සමාන කරන්න කියන සත්‍යාවන කියන්නේ. එතකොට වම් පැත්ත මුලින්ම යන්න. වම් පැත්ත කියන්නේ මේකනේ. වම් පැත්ත සමානයි x ධන 4 තුන්වෙනි වලේ. එතකොට x සමාන 1 නේ සත්‍යාවන කරන්නේ. එතකොට 1 ධන 4 තුන්වෙනි වලේ. එතකොට 1 ධන 4 කියන්නේ 5යි. 5 තුන්වෙනි වලේ කියන්නේ 125යි. ඊට පස්සේ අපි දකුණු පැත්ත ගන්නවා. අර මම දකුණු පැත්ත ආයෙ ලියන්නේ. මෙන්න මේකේ තියෙන දකුණු පැත්තට මම අගයන් ටික ආදේශ කරනවා. එතකොට මුලින්ම එන්නේ x ගන්න. එතකොට x කියන්නේ මොකද්ද? 1නේ. එතකොට 1 ගන්නේ 1යි. ධන දෙවරක්
දෙවරක් මෙතන 23 කද 12යි. 12යි. එතකොට 12 වරක් x වර්ග. කියන 12 වරක් එකේ වර්ගනේ. හරි. ධන 48 වරක් 1. 48යි. ධන 64යි. දැන් බලන්න එනෝද කියලා අගය 1 ධන 12 ධන 48 ධන 64. 1යි 12යි 13යි. 13යි 48යි 61යි 64යි 125 කරනවා නේද? මේක නෙවෙයි සත්‍යයක් නෙන්නේ. ඒ නිසා වම් පැත්ත සමානයි දකුණු පැත්ත කියලා ලියනවා. සත්‍යයක් නෙන්නේ කියන්නේ මේක එනවා කියලා පෙන්නනවා. හරිද? හරි. ඔක පළවෙනි අවස්ථාව තමයි. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව මොනවද? සාමාන්‍ය තුන අවස්ථාව සත්‍යයක් නෙන්නේ. හරි. එතකොට ආය ප්‍රසාරණය කරන්න ඕනේ කලින් තියෙනවා. අර මම මොකක් ගත්තේ ආය කියලා දෙන්න. එතකොට එන්නේ x ගානේ දාන එවිලා තියෙන්නේ අපිට 48යි 12යි x වර්ග 12යි x වර්ග දාන 48ක් x දාන 64යි. මේකට වෙන්නේ ඊට පස්සේ දෙවෙනි අවස්ථාවට ගියම වම් පැත්ත සමානයි. එතකොට වම් පැත්ත සමානයි. ඒක ගන්න කියන්නේ 3නේ. 3 දාන 4 තුන්වෙනි බරනේ. ඒ කියන්නේ 3 දාන 4 කියන්නේ 7යි. 7 තුන්වෙනි බරේ කියන්නේ මතකද අර 343යි. ඒ කියන්නේ 7ක් බරේ 49 49 තුන 349 7 343. හරිද? ඊට පස්සේ අපි දකුණු පැත්ත ගමු. එතකොට x කියන්නේ 3 3ේ තුන්වෙනි බරේ කියන්නේ 27යි. ධන 3 වර්ග කියන්නේ 9යි 9 වරක් 12. මතකද 9 වරක් 12 81යි නේ. 108යි. 9 වරක් 12 108යි. ධන x 3 ගන්න කියන්නේ 48 වරක් 3. එතකොට 147යි. හරි දැන් 64 එනවද එහෙම. බලන්න එනවද කියලා හරියටම මම මෙහෙම කරන්නද? දැන් මොකද එක පාරේ 7යි 8යි 15යි 15යි 4යි 19යි 19යි 4යි 23යි. ඒක දෙකක් වෙනවා. 2යි 2 4යි 4යි 8යි 8යි 6යි 14යි 1යි. මෙතන 1යි 2යි 3යි. તો 300 ගානේ ඒ නිසා වම් පැත්ත සමාන දකුණු පැත්ත. ඒක සත්‍යයනේ කියලා වෙනවානේ. ඒවා හරියට වෙනවා කියලා තමයි. හරි. එතකොට අපිට මෙන්න මේ වගේ ටිකක් දීලා තියෙනවා. තමයි සත්‍යයන්ගණි කරන විදිහ යනකොට හරි නේද? එතකොට අපි බලමු ඊළඟට මෙහෙම එකක්. පහක් දැක්කන ඒ වගේ අගයන් ඝන ආයත ලෙස ලියා අගය හොයන්න. හරිද? මෙන්න මේ වගේ එකක් දෙන්න. 13 තුන්වෙනි බලේ හොයන්න කියලා දීලා තියෙනවා. ආය මේ පළවෙනි දෙක. ආය දෙක දෙනවා 29 වර්ගය 29 ඝනය. ආය දීලා තියෙනවා 102 ඝනය. 102 ඝනය. 102 ඝනය දීලා තියෙනවා. එතකොට මේ ටික අපි හදලා බලමු නේද? තුන් පළවෙනි එක හදන්න 13 ඝනය. ඒක කොහොමද ලියන්නේ? 10 ධන 3 කියලා ලියන්නේ අපි. එක ඝනයක් ලියන්න. එතකොට කොලින් වෙන්නේ පළවෙනි පදේ ඝනය. ඒ කියන්නේ 10 ඝනය කියන 10 වට 10 100යි 100 10 10යි නේ. 10යි ධන 3 වරක් පළවෙනි පදේ වර්ගය කියන්නේ 100යි ධන දෙවෙනි පදේ ධන 3 වරක් පළවෙනි පදේ වර්ගය දෙවෙනි පදේ වර්ගය කියන්නේ 9යි ධන දෙවෙනි පදේ ඝනය 27යි. හරි දැන් ඔබ සුළු කරන්න ඕන. බලමු සුළු කරන්න. එතකොට 1000 ධන 3 වරක් 100යි 300යි ඒක 3 කරගෙන 900යි ධන 30යි 3 වරක් 10 30යි 30 ඒව 9 කීයද 3 වරක් 9 27යි 270යි 927. එතකොට මේක අපි ඉදිරි කරලා ලියමු 1900යි 270යි 2170යි. එතකොට 2170
70 ධන 27යි. එතකොට එනවා 2197. 10 900 1900 1900 200යි 2170 ඒක තමයි 27. හරිද මේ? හරි. ඊට පස්සේ දෙවෙනි එකත් හදමු ඉඳලා අපි. තියෙන්නේ 29 ගණනේ. දර 29 ලියන්නේ 30 රින් එක කියලා. ඒක අඩු කිරියක් විතර තමයි ලියන්නේ. එතන මුලින්ම එන්නේ පළවෙනි පදේ. මොකද පළවෙනි පදේ කියන්නේ 30 ද 30 ගණනේ කියන්නේ 30 ගණන. මම මෙහෙම ලියා ගන්න. 30 ගණනේ දින 3 වරක් 30 වර්ගයේ වරක් මෙතන රින් එක අපි ලියා ගන්නකොට දාන වෙන්නේ. මම ඒක ලියන්න දෙන්නම්. 30 ධන රින් එක මේක තමයි 3 වෙනි පදේ ගන්න. වරක් රින් එක ධන 3 වරක් 30 වරක් රින් එකේ වර්ගය ධන රින් එකේ 3 වෙනි පදේ. හරිද? එතකොට 30 ගණන් කියන්නේ 27යි 2700 30000යි 27000යි. එතකොට 3 වර 30 වර්ගය කියන්නේ 900යි 900 තුන 2700යි 2700 රින් එක. එතකොට රින් 2700යි. ධන 3 වරක් 30 90යි 90 රින් එකේ වර්ගය කියන්නේ මේ ධන එකයි. එතකොට 90යි රින් එකයි. හරිද? එතකොට 27000 2700 වරද ගන්න. එතකොට කියන 2400 කද්ද 27000 2800 නේ. එතකොට 24300යි 24300යි 90යි 24300 ධන 89 කියලා ගන්න. මොකද ධන එක 89. එතකොට එනවා 24389. හරිද? හරි. ඊට පස්සේ 102 නේ. 102 ගණයක් තියෙනවා. ඔය 102 ගණන. මෙහෙම ලියා ගන්න. 102 ගණය සමානයි 100 ධන 2 ගණන. එතකොට 100 ගණන් කියන්නේ කීයද? මෙහෙම වෙනවා. එතකොට එන්නේ කීයද? ලක්ෂ 10ක් හිතන්නේ. ඊට පස්සේ එනවා පළවෙනි 3 වරක් 100 වර්ගය වරක් 2 ධන 3 වරක් 100 වරක් 2 වර්ගය ධන 2 ගණනේ. හරි. එතකොට මෙතන තියෙනවා 3 වරක් 100 වර්ගය කියලා 10යි 3 වරක් 10යි වරක් 2. එතකොට 3 වරක් කියන 6000යි කියලා ගන්නවා. ඒක 60000ක් කියලා නේද? ධන 3 වරක් 100 300යි 300 වරක් 1200යි. දැන් දෙකේ තුන කියන 8යි. තමයි මේක එකතු කරන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම ගන්නන්නේ. මේක ඔක්කොම එකතු කරන්නේ තියෙන්නේ. එතකොට මම කරන්නේ මෙන්න මේක එකතු කරගෙන යනවා මුලින්ම. 60යි 61208යි 61208යි. හරිද? දැන් මේක එකතු කරන්න ඕනේ. එතකොට එන්න මෙන්න මෙහෙම ගන්න. 10යි 61208යි. කියන්නේ 10,61,208. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් කරලා මේ තමයි අවසාන ගණන. මොකද අපි අද ගණනය වලින් පුළුවන් තරම් ගණන සම්බල කරනවා ගන්න උදාහරණ. තව ආකාරයක් තියෙනවා මෙන්න මෙහෙම. එනයින් කියලා සම්බන්ධයක් තියෙනවා. මෙහෙම බලන්න. ඒ ගණය ඍණ 3ක් a වර්ග b ධන 3ක් ab වර්ග ඍණ b ගණය
යන්න ප්‍රසාරණය යන්න ඝන ආයතයක් ලෙස ලියවීම. ඒ කියන්නේ මේක ඝන ආයතයක් ලෙස ලියන්නලු. ඊට පස්සේ එනයින් කියන මෙහෙම එකක්. පහේ ඝනය ඍණ 3 15 වර්ගය 15 වර්ගය වර 12 ධන 3 වර 15 වර 12 වර්ගය ඍණ 12 ඝනය කියලා දීලා තියෙනවා. එනයින් මෙන්න මේක අගය හොයන්න. හි අගය හොයන්න. හි අගය සොයන්න. එතකොට එනයින් කියන්නේ කලින් ගත්ත එක පාවිච්චි කරලා තමයි ගන්න ඕනේ. හරිද? එතකොට බලන්න මෙන්න මේ පළවෙනි එක කියනවනේ ඝන ආයතයක් ලෙස ලියන්න කියලා. කියන්නේ මේක ඝන ආයතයක් ලෙස ලියන්න. කොහොමද ලියන්නේ? පළවෙනි පදේ A නේ. මොකද ඒක නැත්නම් දෙවෙනි පදේ B නේ. එතකොට මේ දෙක අඩු කිරීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක තමයි මේකේ ඝන ආයතය. හරිද? දැන් ඒක දිහා බලාගෙන තමයි මෙන්න මේකේ හි අගය හොයන්නේ. හරිද? එනයින් ගත්ත එක පාවිච්චි කරලා. එතකොට පළවෙනි එක මොකද්ද? 5. එතකොට අනිත් එක 12 නේ. එනයින් මෙන්න මේකේ මොකද්ද? මෙතන 15 වෙනවනේ. එනයින් මෙන්න මේකේ අගේ මේ ඝනයිත ගත්ත. හරිද? ඊට පස්සේ අගේ හොයන්න දෙන්නේ කොහොමද අගේ හොයන්නේ? මේක අපිට ප්‍රසාරණය කරලා ලියන්න ඕනේ මොකද? ආයෙ දිගටම යනවා. 15 12 කියපුවා කියන 3යි. අර 3 ගානේ 3 ගානේ කියන 27යි. එතකොට 9 අගේ හොයන්න කියන එක ලේසි නේද? ඒතර 9 කියලා කියන්නේ මේ ගත්ත එක පාවිච්චි කරන්නේ. ඒතර ඒක තේරෙනවද බලන්න. හරි. ඒතර මේ තමයි ගැටලුව ආකාරය. තව ගැටලුව ආකාරයක් තියෙනවා. ඒක උදාහරණයක් විතරක් කියලා දෙන්න හදන්නෙම. මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ඝනකාවයක් තියෙනවා. ඒකේ පැත්තකට දීලා තියෙනවා 3x වෙන 4y කියලා. 3x වෙන 4y නම් ඝනකයේ පරිමාව ගන්න. කොහොමද පරිමාව ගන්න? පරිමාව සමානයි 3x වෙන 4y ගේ 3 වෙනි භාගයනේ. හරි. දැන් මේක විසඳන්න තියෙනවා. ඒතකොට අපි මේ වගේ විසඳනවනේ. x හා y ඇසුරෙන් හොයන්න කියලා කියන්නේ පරිමාව. එතකොට ලේසියනේ මේක. පරිමාව සමාන 3x වෙන 4y ගේ 3 වෙනි භාගය. අපි කලින් මේවා ගණන් කරා. ඉතින් මම දැන් එක කරන්න යන්නේ. එතකොට මේ ටික තමයි අපිට 6 වෙනි පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි ඊළඟ පාඩමත් එක ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් සුබ දවසක්.